समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අපේ ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්‍යා කෙරෙහි මහත් වූ කරුණාවෙන් අනුකම්පාවෙන් මෙලොවට දායාද කළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ඒ ධර්මයෙන් බිඳක් ප්‍රඥා නාලිකාව තුළින් ලෝකේ පුරා විසිරුවා හැරලා ඒ තුළින් දහම් පිපාසයෙන් පෙළෙන ඒ දායක දායකාවන්ගේ ඒ ධර්ම අවබෝධයේ පිණිස ධර්ම දේශනයක් සඳහා පින්බර දායකත්වය කොහොවල විචය මංගලාරාම පාර අංක 41 දරණ නිවසේ පදිංචි දිල්රුක්සි ජයසේකර මහත්මිය සහ නේලක ජයසේකර පුතණුවන් විසින් දායකත්වයේ දරා තිබෙනවා. ආරමුණ දිල්රුක්සි ජයසේකර මහත්මියගේ ස්වාමි පුරුෂයාණන් වන ස්වාමි පුරුෂයාණන් වූද නේලක ජයසේකර පුතණුවන්ගේ පියාණන් වූද මීට වසරකට පෙර පරලෝසපත් වූ අශෝක ජයසේකර මහතාට සහ දෙපාර්ශ්වයේම පරලෝසපත් වූ දෙමව්පියන්ට සහ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සුගතියෙන් සුගතියටපත් වී ඊතා ඉක්මන් භවයේ කමා මහ නිවන් සුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට සහ ධර්මය ශ්‍රවණය කරන සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තව තවත් උතුම් ශ්‍රී සද්ධර්මය ලෝක සත්‍ය කෙරේ දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ වීමට මේ උතුම් කුසලය පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙන්න මේ ආරමුණු ඇතුව මේ ධර්ම දේශනය සඳහා දායකත්වයේ ගත්තේ. ඉතින් මාතෘකාවක් වශයෙන් තියෙන නිවන් මගට හේතු වෙන උපනිශ්‍රය වෙන දේශනාවක් සිදු කරන හැටියට. ඉතින් අපි සෑම කෙනෙක්ම අපේක්ෂා කරන එකම බලාපොරොත්තුව සසරින් මිදීම. මේ සියලු දුක් වලින් නිදහස් වීම. ඒ නිසා ඒ සඳහා තියෙන එකම මඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ මඟ නිවැරදිව ගමන් කරන කෙනෙකුට නියත වශයෙන්ම දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් කියන කාරණය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. තථාගතයන් වහන්සේ ලෝකයේ කිසිම තැනක මොහොතක්වත් සැපයි කියලා දේශනා කරන්නේ නැහැ. ඒකට හේතුව එහෙම දේශනා කරන්න බෑ. එයි ලෝකයේ පවතින දුක උඩ. මහණෙනි මේ ලෝකයේ පවතින දුක මතයි. ඒ නිසා මම මේ තුන් භවයෙන් එක භවයක්වත්
සිපිල්ලම් ගහන තරම් කාලයකටවත් මම වර්ණනා කරන්නේ නැහැ. ඒ වර්ණනා කරන්නේ නැත්තේ සැපයි කියලා තැනක් මේ තුන් භවයෙන් එක භවයකවත් නැති නිසා. සෑම මොහොතකම ක්‍රියාවක් තියෙන මුළු විශ්වයම අධ්‍යාත්මික හා බාහිර වශයෙන් ශරීරයේ අභ්‍යන්තරය තුළ තියෙන ක්‍රියාවක්, බාහිර මුළු විශ්වය තුළම තියෙන ක්‍රියාවක්. ඒක ඔයත් හොඳට දන්නා මේ පෘථිවිය පවා නිරන්තරයෙන් ගමනක යෙදෙන්නේ. ක්‍රියාවක් තියෙන්නේ. ඒක නිසා මේ ක්‍රියාවක ස්වභාවය තමයි හටගන්න හේතුවක් අවශ්‍ය වෙනවා. හැබැයි හටගත්ත දේ විනාශයට හේතුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හටගන්න යම් ධර්මතාවයක් ඇතනම් ඒ සෑම ධර්මතාවයකම තියෙන එකම ස්වභාවය තමයි හටගත්ත ශණයෙන් විනාශයටපත් වීම. ඒ හේතුව මතයි ඒ හේතුව දැක්ක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ විශ්වයේ කිසිම තැනක් සැප ඇති තැනක් හැටියට වර්ණනා කරන්නේ නැති. එහෙනම් අපි මේ සෑම කෙනෙක්ම විඳින්නේ දුක්. ඇසයිති දුකට. කනයිති දුකට. නාසය දිවයිති දුකට. ශරීරය මනසයිති දුකට. ඒකට හේතුව තමයි අර හටගන්න හේතුවක් ඕනේ. ඒ හටගන්න හේතුවක් අවශ්‍ය වුණාට හටගත්ත දේ විනාශයට හේතුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හටගන්න ශණයෙන් බිඳිනවා, නැති වෙනවා, අවසන් වෙනවා, අතුරුදහන් වෙනවා. මෙන්න මේ හේතුව නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පවතින දුක මතයි කියන කාරණය දේශනා කරේ. එහෙනම් අපි සෑම කෙනෙක්ම ඒ ධර්මය නිවැරදිව තේරුම් ගත්තොත්, අවබෝධ කරගත්තොත්, වටහා ගත්තොත් අපට පුළුවන්කම තියෙනවා මේ ප්‍රවෘත්තිය, මේ ක්‍රියාව නවත්තන්න. ක්‍රියාවේ අවසානය. ඒ ක්‍රියාවේ අවසානය දුකේ අවසානයයි. ඒක නිසා ක්‍රියාවක්ද තියෙන්නේ කියන කාරණය හොඳට තේරුම් ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ. එතකොට පැහැදිලි වෙනවා මේ ක්‍රියාවේ තියෙන නිස්සාර බව, හරයක් නැති බව, වටිනාකමක් නැති බව, ප්‍රයෝජනයක්, අර්ථයක් නැති බව. ඒ අවබෝධ වූ යම් කෙනෙකුට ඒන් මිදීම සඳහා මගක් දේශනා කළා. ඒ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ මාර්ගය වෙන කිසිම ආගමක, දහමක, ශාසනයක නැහැ. ඒක දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඒ මගේ යන්න අපට අවශ්‍ය කරනවා මූලික කරුණු දෙකක්. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් විතරයි, ඒ පිළිවෙතේ, ඒ ප්‍රතිපදාවේ පිහිටලා ඉන්න කෙනෙකුට විතරයි මේ දුක් වලින් මිදෙන්න පුළුවන්. වෙන කිසි කෙනෙකුට මිදෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒකට අවශ්‍ය කරන මූලික ධර්මතා දෙකක් තියෙනවා. ඒ ධර්මතා දෙක අපි මුලින්ම ඇති කරගන්න ඕනේ. දැන් මේ ධර්මයේ ශ්‍රවණය කළ නිරන්තරයෙන් ධර්මයට යොමුකම් දෙන විශාල පිරිසක් ලෝකේ පුරා ඉන්නවා. ඒ අයලට යම් ආකාරයක ධර්ම අවබෝධයක් තියෙනවා. නමුත් ධර්මයේ පිළිබඳව කිසිම දෙයක් නොදන්න, නොතේරෙන අය ලෝකේ අනන්ත අප්‍රමාණ ඉන්නවා. ඒ අයලා හෙව්වොත් යම් කිසි ආකාරයක් අනේ මේ දුකෙන් කොහොමද මිදෙන්නේ කියලා. ඒ අයලට විතරක් නෙමෙයි මේ ධර්ම ශ්‍රවණය කරලා අනන්ත අප්‍රමාණ බණ අහලා තියෙන අයට වුණත් මෙන්න මේ ධර්මතා දෙක නැතුව නිවන් මාර්ගට පිවිසෙන්න පුළුවන් කමක් නැහැ. ඒ ධර්මතා දෙක තමයි සතිය හා යෝනිසෝ මනසිකාරය. මේ ධර්මතා දෙක තමයි මූලික ධර්මතා දෙක. මුලින්ම අවශ්‍ය වෙන ධර්මතා දෙක. එය බලවත් වෙච්ච තරමට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට අපිව නිවන් මාර්ගට අරන් යනවා. ඒ ධර්මයන් නියත වශයෙන්ම බලවත් කරගන්න ඕනේ. බලවත් වෙච්ච තරමට ඒ ධර්මයන්
අපි අරන් යන්නේ නිවනට. ඒ නිසා නිවන් මගටම උපනිශ්‍රය වෙන දේශනාවක් සිද්ධ කරන හැටියට ඉල්ලීමක් තියෙන්නේ. එනම් මූලික අවශ්‍ය කරන මේ ධර්මතා දෙක පිළිබඳව විග්‍රහයක් කරන්න. ඒ තමයි සතිය හා යෝනිසෝ මනසිකාරය. සතිය කියන්නේ සිහිය. සිහිය අපිට පුළුවන් ඒකට කියන මිච්ඡා සති කියලා තියෙනවා, සම්මා සති කියලා තියෙනවා. මිච්ඡා සති කියන්නේ වැරදි සිහිය. සම්මා සති කියන්නේ නිවැරදි සිහිය. ඒතර මේ නිවන් මාර්ගයට උපනිශ්‍රය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන කෙනෙකුට අවශ්‍ය කරන්නේ මිච්ඡා සතිය නෙමෙයි, සම්මා සතිය. මිච්ඡා සති කියන්නේ වැරදි සිහිය. ඒ මිච්ඡා සතිය උපකාර කරගෙන මිනිස්සු මේ ලෞකික ජීවිත ගත කරනකොට අනන්ත අප්‍රමාණ වැරදි කරන්නේ. හැබැයි ඒකට සිහියක් ඕනේ. දසිය. දැන් යම්කිසි හොරෙක් හොරකම් කරන්න යන්නේ අසිහියෙන් නෙමෙයි. හොඳ සිහියෙන් යන්නේ. හොඳ කල්පනාවෙන් යන්නේ. හොඳ සිහිය. ඒකට හොඳ සිහිය කියලා කියන්න බෑ. ඒකට කියන්නේ හොඳ සිහිය, හොඳ කල්පනාව කියලා. නමුත් යම් ආකාරයක සිහියෙන් යන්නේ. යම් ආකාරයක කල්පනාවෙන් යන්නේ. මොකද එයා දන්නා පොඩ්ඩක් එහා මෙහා වුණොත් එයාට වරදිනවා කියන. ඒ නිසා ඒ කල්පනාවෙන් ඒ සිහියෙන් යන්නේ වැරදි දෙයක් කරන්න. ඒකට සම්මා සති කියන්නේ. ඒකට කියන්නේ මිච්ඡා සති. ලක්ෂ ගණන්වල, කෝටි ගණන්වල, මිලියන, බිලියන, ට්‍රිලියන ගණන් හදන අය ලෝකේ ඉන්නවා. ඒ අයලට පුළුවන්කම තියෙන අති සූක්ෂම විදිහට ඒ ඉලක්කමක් දෙකක් එහාට මෙහාට කරලා ඒ ගනුදෙනු වැරදි ආකාරයට සකස් කරලා යම් ආකාරයක මුදලක් වැරදි ආකාරයෙන් තමයි සතු කරගන්නේ. හැබැයි ඒකටත් කල්පනාවක් ඕනේ. ඒ වගේම සිහියක් ඕනේ. ඒක හොඳ සිහිය නෙමෙයි. හොඳ සිහියට කියන්නේ සම්මා සති කිය. ඒක ඇවිල්ලා වැරදි සිහිය. එහෙනම් සතිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතිය හෙවත් සිහිය හා යෝනිසෝ මනසිකාරය. මේ ධර්මතා දෙක එක ළඟම තියෙන ධර්මතා දෙකක්. සිහිය තියෙනවා නම් එයාට යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් එයාට සිහියක් තියෙනවා. මේ ධර්මතා දෙක වෙන් කරන්න බෑ. එක ළඟ එකටම තියෙන ධර්මතා දෙකක්, එකටම දියුණු කරගatiya යුතු ධර්මතා දෙකක්. මේ ධර්මතා දෙක දියුණු කරගත්ත තරමටම නිවන් දකින්න පහසුයි. මේ ධර්මතා දෙකෙන් තොරව ලැබපු නිවනක් නැහැ. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ අනන්ත අප්‍රමාණ අය බණ ඇහුවා. ඒ පෘථග්ජන අය වශයෙන් තමයි ධර්ම ශ්‍රවණය සඳහා වාඩි වුණේ. හැබැයි ඒ ධර්ම දේශනාව අවසානයේ නැකිට්ටේ ආර්ය පුච්චලෙක් වශයෙන්. පෘථග්ජන පුද්ගලෙක් වශයෙන් ධර්මය ශ්‍රවණය කරන්න වාඩි වුණාට ධර්මයේ අවසානයේ නැකිට්ටේ ආර්ය පුච්චලෙක් හැටියට. ඒ තමයි සෝවාන් ඵලය ලැබලා. සක්‍රදාගාමි ඵලය ලැබලා. අනාගාමි ඵලය ලැබලා. අරහත් ඵලය ලැබලා. වාඩි උනේ පෘථග්ජන පුජ්‍යලෙක් වශයෙන්. එහෙනම් ඒක ධර්මදේශනයක් තුල එවැනි ප්‍රතිඵලයක් ලබා ගත්තේ කොහොමද? ඒකට උපකාරය වුණේ සතිය හා යෝනිසෝ මනසිකාරයයි. හොඳ සිහියෙන් බණ ඇහුවා. හොඳ කල්පනාවෙන් බණ ඇහුවා. බාහිර අරමුණකට යන්න දෙන්නේ නැතුව, සිත විසිරෙන්නේ නැතුව, සිත වික්ෂිප්ත වෙන්න දෙන්නේ නැතුව, ඒ දේශනා කරන සෑම අකුරක් පාසාම, වචනයක් පාසාම සිත මනාව මෙහෙව්වා. මනා නුවණ එතන තැන්පත් වෙලා තිබ්බා. රැඳිලා තිබ්බා. සිහියෙන් බණ ඇහුවා, නුවණින් අවබෝධ කළා. එතකොට එහෙනම් අපිත් බණ අහනවනේ ඕනතර. බණ අහනවා. තර යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවය තියෙනවද?
අපි දන්නවා සිහියෙන් බණ අහනවා. හැබැයි මේ යෝනිස්සෝ මනසිකාරය කියන ධර්මතාවයත් ඒකම දියුණු වෙන්න ඕනේ. සතිය විතරක් දියුණු වුණාට බෑ. මන නුවණ ඕනේ. යෝනිසෝ මනසිකාරය. ඒතර යෝනිසෝ මනසිකාරය කොහොමද උපකාර කරන්නේ? යෝනිසෝ මනසිකාරය කියන්නේ හටගන්න තැනම දැකීම. හටගන්න තැනම දකින්න. හටගන්න තැනම මනසට දකින්න නම් මනසින් දර්ශනය කරගන්න නම් සිහිය ඕනේ. සිහිය නැතුව බෑ. හටගන්න තැනම සිත දකින්න. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමච්ඡන්දයක්. අපි දන්නවා කාමච්ඡන්දය නිවන වහන ධර්මතාවයක් කියන එක දැන් හොඳට අහලා තිනවා දන්නවා. එහෙනම් කාමච්ඡන්දයක් අපේ සිතට එනවා. එයි අපි ඉන්නේ කාම ලෝකෙක. කාම කියන්නේ කැමැති කියන එක. කැමැති ලෝකයක්. මනුස්ස ලෝකය. දිව්‍ය ලෝක 6 හා මනුස්ස ලෝකය කැමැති ලෝක. අකමැති ලෝක තමයි പ്രേත ලෝකය, නිරය, තිරිසන් ලෝකය. තවත් කැමැති ලෝක තියෙනවා. ඒ ලෝක වලට යන්න යම් ප්‍රතිපදාවක් පිළිවෙතක් ඕනේ. ඒක අදත් ලෞකික වශයෙන් ලෝකය පුරා විසිරීලා තියෙනවා. ලෞකික වශයෙන්. එදා බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලිනුත් ඒ ධර්මතාවයන් ලෝකය පුරා විසිරීලා තිබ්බා. ඒ තමයි රූපාවචර කුසලය හා අරූපාවචර කුසලය. ඒවා බෝධිසත්වයන් වහන්සේ අවබෝධ කරගත්තේ තවත් කෙනෙක්ගෙන්, ගුරුවරයෙක්ගෙන්. නමුත් මේ තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය ධර්මය කාගෙන්වත් ඉගෙනගෙන අහගෙන අවබෝධ කරගත් එකක් නෙමෙයි. අර රූපාවචර කුසලය හා රූපාවචර කුසලය කියන ධර්මතාවයන් එදත් ලෝකේ තිබ්බා. යාලාර කාලාම උද්දකරාම පුත්ත, යාළගේ හිටිය අනුගාමිකයන්, යාළගේ හිටිය ශ්‍රාවකයෝ ආවිකාවන් විශාල පිරිසක්. ඒතර එයාලා ඒවා අනුගමනය කළා. එතනත් සතිය තියෙන්න ඕනේ, සිහිය තියෙන්න ඕනේ. සිහිය නැත්නම් ඒ ධානයක් උපදවන්න බෑ. මෙතන යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යෝනිසෝ මනසිකාරය නෙමෙයි. එතන මන නුවණක් තියෙන්න ඕනේ. මොකද බාහිරට විසිරෙන සිත ඒ අරමුණේ හොඳට රඳවා ගන්න නම් සතිය හා යෝනිසෝ මනසිකාරය ඕනි. ඒක ලෞකික එකක්. එදා යාලාර කාලාම උද්දකරාම පුත්තගාව තිබ්බේ. ඒ අදත් ලෝකයේ පුරා විසිරීලා තියෙන ඒ ස්වභාවය. අර කියන්නේ ධාන. ඒතර ධාන කියන්නේ බෝසත්යන් වහන්සේත් ගුරුවරයෙක්ගෙන් ඉගෙනගත් එකක්. ධාන. රූපාවචර ධාන හා අරූපාවචර ධාන. නමුත් බුදුරජාණන් වහන්සේ මේ නිවන් මඟ අවබෝධ කරගත්තේ තමන්ගේ සම්බුක් ඥානෙ. තමන්ගේම නුවණින්. ඒකට තථාගතයන් වහන්සේට උපකාර වුණා අර සතිය හා යෝනිසෝ මනසිකාරය. ඒතර ඒ සතිය හා යෝනිසෝ මනසිකාරය කියන ධර්මතා දෙක තථාගතයන් වහන්සේ හැරෙව්වේ ලෝකෝත්තර පැත්තට. කියන්නේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකයෙන් එතර කරන පැත්තටයි හැරෙව්වේ. ආලාර කාලාම උද්දකරාම පුත්තලා එයාලගේ අනුගාමිකයන් ඒක හරවලා තිබ්බේ ලෞකික පැත්තට. ඒ සතිය හා යෝනිසෝ මනසිකාරය. බුදුරජාණන් වහන්සේ ධර්මතා දෙක උපකාර කරගෙන කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකෙන් එතර කරවන පැත්තට හැරෙව්වා. ඒ හැරෙන්නේ තමන්ගේ නුවණින්. ඒක නිසා රූපාවචර කුසල, අරූපාවචර කුසල් අදත් ලෝකේ ඕනතරම් තියෙනවා. ඒක නිවන් මඟ නෙමෙයි. නිවන් මඟට උපකාර කරනවා මේ සතිය හා යෝනිසෝ මනසිකාරය. හැබැයි අර රූපාවචර අරූපාවචර කුසලයටත් උපකාර කරනවා. එහෙනම් හොඳට තේරුම් ගන්න ඕනේ නිවන් මඟ කියන්නේ එකක්. ඒක විදර්ශනා ප්‍රඥාව. අර ධ්‍යාන කියන ඒවා ලෞකික ප්‍රඥා. ඒව දීර්ඝ කාලයක් ධ්‍යාන සුවයෙන් ඉඳලා නැවත චුත වෙන්න සිද්ධ වෙනවා. ඒ චුත වීම තුළ නැවත අපි දුකට භාජනය වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ සතිය හා යෝනිසෝ මනසිකාරය නිවැරදිවම ලෝකෝත්තර පැත්තට හරවලා කවදාවත්
ආයෙත් කාම ලෝකයක, රූප ලෝකයක හා අරූප ලෝකයක කියන මේ ත්‍රිවිධ ලෝකය සක්වල වශයෙන් හඳුන්වනවා. ඒ කිසිම සක්වලක නැවත ප්‍රවෘත්තියක්, පැවැත්මක්, හටගැන්මක් නැහැ. මොකද එම හටගැන්මක් තිබ්බොත් එතන දුකයි කියන කාරණේයි තථාගතයන් වහන්සේ පෙන්වලා දෙන්නේ. හටගත්තොත් දුකයි. නොහට ගැනීම දුකේ නිමාවයි. සැපක් නැහැ. මොකද සැපක් හෝ සතුටක් විඳින්න එතන කෙනෙක් නැහැ. සැපක් හෝ සතුටක් විඳින්න කෙනෙක් නැහැ. හැබැයි දුක්වල නිමාව. ඒ දුක්වල නිමාව කියන්නේ පවතින දුක නිසා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි මේ ලෝකය පවතින දුක උඩ. එහෙනම් දුක්වල නිමාව විසක් නැවත මේ උසස් වූ සැපයකටපත් වෙන තරක් නෙමෙයි. දුක් අවසන් නම් එතනම සැපයි. සියලු දුක් අවසන් නම්. එහෙනම් සතිය හා යෝනිසෝ මනසිකාරය. එතකොට අපි කියවා කාමච්ඡන්දය නීවරණයක්. නිවන වහනවා. නියත වශයෙන්ම වහනවා. මෙච්චර කල් අපිට වැහුවෙත් ওই නීවරණ. තමයි නිවන වැහුවේ. එහෙනම් කාමච්ඡන්ද. එතකොට ඡන්දය කියන්නේ කැමැත්ත කියන එක ඔයත් දන්නවා. කාම කියන්නේ කැමැති. කැමැති දෙයට සිත ඇලිලා. අපි දන්නවා එහෙනම් එයින් සිත මුදවා ගන්න නම් සතියත් ඕනේ යෝනිසෝ මනසිකාරයත් ඕනේ. ඒ දෙක බලවත් වෙන්න ඕනේ. ඒ කොහොමද? දැන් අපි කමඨහනක් අරගෙන භාවනාවට වාඩි වෙනවා. තම තමන් කැමති කමඨහනක් කැමති කෙනෙකුට ගන්න පුළුවන්. තමන් ප්‍රිය කරන කැමති කමඨහනක් ගන්න පුළුවන්. අපි ගමු මෛත්‍රිය කියලා යම් කිසි කවුනලා කෙනෙකුට කරන්න පුළුවන් පහසු භාවනාවක් මෛත්‍රී භාවනාව කියන්නේ. ඒතර අපි මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා අපි මුලින් සිතනවා. කනේ මෛත්‍රී කමඨානක ආරම්භය. ඉතල තමන්ට මෛත්‍රී කරගන්න. ඒතර බාහිරට යන්න දෙන්නේ නැතුව සිතේ අරමුණේ තියන්න ඕනේ. ඒතර යනවනම් යන්නේ කාමච්ඡන්දයට. ඒතර කාම කියන්නේ කැමැති. දැන් කැමැති දේවල් අපි දන්නවා. ඒ කැමැති දේවල් තමයි අපි එදිනෙදා පරිහරණය කරන නිවස. ඒ වගේම අපි අයිති කරගෙන ඉන්න දේපල ඉඩකඩ. අපේ සන්තකයේ තියෙන වාහන. අපි එදිනෙදා පරිහරණය කරන මිල මුදල්. ආසාවෙන් ශරීරයේ සරසන රන් රිදි උපකරණ ආභරණ. මේවා කාම වස්තු. ඒ වගේම අපි නිරන්තරයෙන් ඇලුම් කරන ආශා කරන අඹදරුවෝ. මේවා කාම වස්තු. ඒතර මේ කාම වස්තු වලට අපේ සිත යනවා. දැන් මෛත්‍රී භාවනා කරන්න ආරම්භ කළා වාඩි වුණා. මම නැත්තම් සක්මණෙන් හරි සතර ඉරියව්වෙන් ඕන ඉරියව්වක් පවත්වන්න පුළුවන් මෛත්‍රී භාවනාව. ඒතරේ කමඨහනේ සිත තියාගෙන ඉන්නවා. දැන් යනවා සිත. යන්නේ මොකටද? අර වස්තු පිළිබඳව සිත අපේ සිත තුළ ඒ වස්තු වල සටහන් අපේ සිතේ ඇඳිලා තියෙනවා. සිතේ läගලා තියෙනවා. සිතේ පළපදියම් වෙලා තියෙනවා. ඇයි ඒ? තෘෂ්ණාවත් එක්ක පැටලිච්ච අරමුණු නිසා. තෘෂ්ණාව කියන්නේ ඇලෙනවා. එතකොට ඒ ඇලෙන සිත් එක්ක පැටලිලා තියෙන අරමුණු. ඒ නිසා තමයි නැවත නැවත ඒවා සිහියට එන්නේ. ඒවා කල්පනා වෙන්නේ. ඒතොර දැන් මෛත්‍රී භාවනාවට වාඩි වුණා. මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා හිතනකොට අර කියපු වස්තු වලින් එකකට සිත යනවා. එහෙම නැත්නම් අතීතයේ අතපසු වෙච්ච වැඩක්. එහෙම නැත්නම් අනාගතයේ කරන්න තියෙන වැඩක්. තව මොහොතකින් කළ යුතු වැඩක්. මේ ආදී වශයෙන් සිත යනවා. ඒ යන්නේ ওই වස්තු උපකාර කරගෙනම තමයි යන්නේ. එහෙනම් දැන් සතිය හා යෝනිසෝ මනසිකාරයට මොකද්ද කරන්න පුළුවන්? කරන්න පුළුවන් දෙයක් තියෙනවා. සතියෙන් කරන්නේ
බාහිරට ගිය බව ශනේන් මනසට පෙන්වලා දෙනවා. ඔන්න සිත බාහිරට ගියා කියලා සතිය හැවත් සිහිය එකෙන් පෙන්වලා දෙනවා. යෝනිසෝ මනසිකාර්ය මනා නුවණ. ඒතර මනා නුවණ කියන්නේ ඒ මනා නුවණ දියුණු නම් ඒක බලවත් නම් යන ශනේන් පෙන්නනවා. යන ශනේන් ආපහු ගන්නවා. ඒතර පෙන්වන්නේ සිහියෙන් යෝනිසෝ මනසිකාර්ය ශනේන් කරන්නේ ඒ කාම විතර්කය වෙනුවට නෙකම විතර්කය. මේක පුරුදු කරන්න ඕනේ. මේ පුරුදු නොකළොත් කවදාවත් නිවන් දකින්න බෑ. පුරුදු කරපු තරමට නිවන් දකින්න පහසුයි. ඒකයි සතිය එක පැත්තකින් ගත්තොත් බල ධර්මයක්. එක පැත්තකින් ගත්තොත් ඉන්ද්‍රිය ධර්මයක්. තව පැත්තකින් ගත්තොත් බොජ්ජංග ධර්මයක්. මේ එක එක ආකාරයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කළේයි. දැන් බල ධර්මයක් සති බලය. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. ඒතර ඉන්ද්‍රියන් පහෙන් එකක් තමයි සතිය. ඒක ඉන්ද්‍රියක් වශයෙන් උදේශනා කළා. ඒතර බල ධර්මයක් වශයෙන් උදේශනා කළා. දැන් ඒතර මේ ඉන්ද්‍රිය ධර්මයක් හා බල ධර්මයක් වශයෙන් දේශනා කළේ එකම ධර්මයක් නෙයි. ඒ වගේම බුද්ධියට හේතු වෙන අංගයක් වශයෙන් දේශනා කළේයි. බොජ්ජංගවල සතිය මුලට අරන් තියෙනවා. තර සතර සතිපට්ඨානේ ඒකත් සතිය මුලට අරගෙන තියෙනවා. එහෙනම් බුද්ධියට හේතු වෙන ධර්මයක් වශයෙන් මුලට ගත්තේ සතිය. සති සම්බෝධි අංගය. එහෙනම් මේ ධර්මතාව නැතුව නිවන් දකින්න බෑ. ඒ නිසා අපි මුලින්ම බලවත් කරගත යුත්තේ සතිය හා යෝනිසෝ මනසිකාරය. ତර යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ බාහිරට ගිය ශණයෙන් ආපහු හරවනවා. මොකටද හරවන්නේ? ඊට විරුද්ධ පැත්තට. ඒ විරුද්ධ පැත්ත තමයි නෙක්ඛම්ම විතර්කය. දැන් අර මෛත්‍රී භාවනාව තුළ සිත තන්පත් කළා අපි. තන්පත් කරගෙන ඉන්නකොට අර මුලින් සඳහන් කළ වස්තු කාම වස්තුන් එකක් සිහි වෙනවා මතක් වෙනවා. ඒතර සතිය කියන එක දියුණු නම් යන්නේ නැහැ. සිහිය කියන එක බලවත් නම් බල ධර්මයක් වශයෙන් වැඩිලා නම් බෝධි අංගයක් වශයෙන් වැඩිලා නම් ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් වැඩිලා නම් බාහිරට යන්නේ. බාහිරට යන්නේ බෝධි අංගයක් වශයෙන් වැඩිලා නැහැ. බල ධර්මයක් වශයෙන් වැඩිලා නැහැ. ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් වැඩිලා නැහැ. බල ධර්මයක් වශයෙන් වැඩුණොත් ඉන්ද්‍රිය ධර්මයට පහසුයි. ඒ ඉන්ද්‍රිය කියන්නේ අධිපති. එයාට නායකත්වය ගන්න, එයාට අධිපතිකම ගන්න පහසුයි මෙයා බල ධර්මයක් වශයෙන් ආවොත්. ඉන්ද්‍රිය ධර්මයන් කරන්නේ නිවනට අරගෙන යනවා. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියන මේ ධර්මතා පහ යම් කිසි කෙනෙකුට නිවන් මඟ ආරම්භ කරනවද ආරම්භ කරන තැන ඉඳලා අවසානයේ නිවනට යන කම්ම මේ ධර්මතා පහ ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් වැඩෙන්න ඕනේ. කියන්නේ අධිපතිකම ගන්න ඕනේ. එයාලට ඒ අධිපතිකම ගන්න නම් අපි යාට බලවත් කළා දෙන්න ඕනේ. බල ධර්මයක් වශයෙන් වඩලා දෙන්න ඕනේ. එතකොට එයා අධිපතිකම ගන්නවා. ඒකයි මේ සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියන මේ ධර්මතා පහ ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් දේශනා කරලා තියෙන්නේ, බල ධර්මයන් වශයෙන් දේශනා කරලා තියෙන්නේ, බෝධි අංග වශයෙන් දේශනා කරලා තියෙන්නේ ඔය හේතුව නිසා. අපි දන්නා බෝධි අංග ගත්තාම සතිය, ධම්මවිචය, වීරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ඔය හත බොජ්ජංග. බොජ්ජංග කියන්නේ බුද්ධියට හේතු වූ අංග. එහෙනම් ඒකේ පළවෙනි අංගය සතිය. බුද්ධියට හේතු වෙන පළවෙනි අංගයම බෝධි අංග කියන ධර්මතාවයන් යම්කිසි කෙනෙකුට තමන්ගේ සිත තුළ හරියටම වර්ධනය වෙනවා කියන්නේ, ශක්තිමත් වෙනවා කියන්නේ, එතනින් එහාට යාට කරන්න දෙයක් නෑ. නියත වශයෙන්ම නිවන් දකිනවා.
නිවනට මෙහෙන් තියෙන ධර්මතා 7 තමයි බෝධි අංග කියන්නේ. බෝධි කියන්නේ බුද්ධිය. අංග 7යි. එන සතිය. එහෙනම් අපි බලවත් කරන්න ඕනේ. එතකොට ආරම්භයේදීත් බලවත් කරන්න ඕනේ. බලවත් කරලා දෙන්න ඕනේ කාටද? ඉන්ද්‍රියක් වශයෙන් අධිපති නායකත්වය අරගෙන යාට අරගෙන යන්න. එයා කොහටද ගෙනියන්නේ? නිවනට යනකම් ගෙනියනවා. නිවනට යනකම්ම ගෙනහිල්ලා එතනින් අයින් වෙනවා. එතනින් පස්සේ ආයෙන්නේ. එතනින් පස්සේ යාගේ අවශ්‍යතාවයකුත් නැහැ. එතනින් එයාට පිහිට වෙන්න දෙයක්වත් නැහැ. එයා පිහිට වෙලා ඉවරයි. සතිය. එහෙනම් ඒක තියෙනවද අපිට? සතිය දුර්වල වෙච්ච කෙනෙක් තමයි කියන්නේ මට භාවනා කරන්න බෑ කියලා. මට මේ ධර්මයන් මෙනෙහි කරන්න බෑ, මට භාවනා කරන්න බෑ. මගේ සිත හරි විසිරෙනවා. මගේ සිත වික්ෂිප්ත වෙනවා. මගේ සිත දුවනවා. මට නිතරම දුවන සිතක් තියෙන්නේ කියලා එයා කතා කරනවා නම් එයාට බෑ කියන්නේ. ඒ කියන්නේ සතිය හෙවත් සම්මා සතිය එයාට හොඳටම දුර්වලයි. සම්මා සතියක චුට්ටක්වත් වැඩිලා නැහැ. එයාට තියෙන්නේ මිච්ඡා සතිය. මිච්ඡා සතිය ඇති. සම්මා සතිය කියලා කියන්නේ අර නීවරණය ශණයෙන් යන්න නොදී තමන්ගේ සිත තුළ හොඳට මේවා කරගැනීම. එතකොට නීවරණයට යන්න දෙන්නේ නැතුව අර කමඨහන ගත්ත මෛත්‍රී කමඨහන තුළ හොඳට තියන්න පුළුවන්. කවුරු බලවත් වුණොත් සති බලය. ඒකයි ඔකට බල ධර්මයක් හැටියට දේශනා කරේ. ඉස්සෙල්ලා වෙන්නේ බල ධර්මයක් වශයෙන් වැඩෙන්නේ. ඊට පස්සේ තමයි ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් වැඩෙන්නේ. ඉස්සෙල්ලා ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් වැඩෙන්නේ. ඉස්සෙල්ලා බල ධර්මයන්. එතකොට යා බලවත් වෙන්න ඕනේ මෛත්‍රිය තුල. එහෙනම් ගත්තේ මෛත්‍රිය නම් මෛත්‍රිය තුන සිහිය බලවත් වෙන්න ඕනේ බාහිරට යන්න නොයන ආකාරයට. යයි ආපහු ගන්න ඕනේ. යන ශණයෙන් ගන්න නම් අර යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවය ඕනේ. ඒ යෝනි කියන්නේ උපදින තැන. හට ගන්න තැනම සිහිය තියන්න ඕනේ. එතකොට බාහිර අරමුණ වලට යන්න බෑ. ඒක තමයි සමාධි කියන්නේ. චිත්ත ඒකාග්‍රතාවය කියන්නේ ඒකයි. සමාධිය කියන්නේ ඒකයි. සිතේ තන්පත් බව කියන්නේ ඒකයි. නොවිසරණ ස්වභාවය කියන්නේ ඒකයි. ඒක ඕනේ. ඒක අවශ්‍යයි. මොකටද? අපි යනවා ඉදිරි ධර්මයන් පරීක්ෂා කරන්න. ගැඹුරු ධර්මයන්. නාම රූප වශයෙන් වෙන් කර ගන්න ඕනේ. ආයතන වශයෙන් වෙන් කර ගන්න ඕනේ. ස්කන්ධ වශයෙන් වෙන් කර ගන්න ඕනේ. ධාතු වශයෙන් වෙන් කර ගන්න ඕනේ. තර පටිච්ච සමුප්පාද වශයෙන් ගලපන්න ඕනේ. චතුරාර්ය සත්‍ය වශයෙන් අවබෝධ කරගන්න ඕනේ. කර්මය හා පුනර්භවය, කර්මය හා විපාක කියන එක අපි දකින්න ඕනේ. හේතුඵල ධර්මයන් අපිට මනසට දැర్శණය කරගන්න ඕනේ. මෙන්න මේ ගාම්භීර ධර්මයන් අපිට තේරුම් ගන්න, අවබෝධ කරගන්න, වටහා ගන්න. ඒ තුළින් තමයි නිවනට යන්නේ. මේ ධර්මතාවයන්ගෙන් තොරව මේ ලෝකෙ කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. එයා කර්මය හා පුනර්භවය දන්නේ නැත්නම්, කර්මයේ විපාක දන්නේ නැත්නම්, ඒ වගේම ස්කන්ධ වශයෙන් එයාට බෙදා ගන්න බැරි නම්, ආයතන වශයෙන් බෙදන්න බැරි නම්, ධාතු වශයෙන් විග්‍රහ කරන්න බැරි නම්, පටිච්ච සමුප්පාදයට අනුව ගලපන්න බැරි නම්, චතුරාර්ය සත්‍ය ලෝකේ සත්‍ය හතරයි, ඒ සත්‍ය හතර තේරුම් ගන්න බැරි නම් එයාට නිවන් දකින්න බෑ කවදාවත්. එහෙනම් ඒ සඳහා මුලින්ම අවශ්‍ය කරන ධර්මතා දෙක සතිය හා යෝනිසෝ මනසිකාරය. ඒතර බල ධර්මයන් වශයෙන් තමයි මුලින් හදා ගන්න ඕනේ. එතකොට බල ධර්මයන් වශයෙන් වර්ධනය කරගන්න නම් හරිද අනිකුත් ධර්මතාවයත් නිරන්තරයෙන් ළඟ තියෙන්න ඕනේ. මොකද්ද? යෝනිසෝ මනසිකාරය. මන අනුවන. සතිය දැන් ව්‍යාපාදයක් ආවා. දැන් තරහ සිතුවිලි එනවනේ. දැන් භාවනා කරනකොට එන සිතුවිලි ගැනයි මේ කතා කරන්නේ. ତර ව්‍යාපාද සිතුවිල්ලක් එන්න පුළුවන්. තරහ සිතුවිල්ලක්, අමනාප සිතුවිල්ල. දැන් සිහිය බලවත් නම් එයාට සිතේ
ලැබුම් ගන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් මෛත්‍රිය කරගෙන යන අතරේ යම් කිසි කෙනෙක් බැනපු එකක්. බැනපු එකක්. කෙනෙක් දොස් කියපු එකක්. කෙනෙක් Tamanට අවමන් කරපු එකක්. Tamanව පහත් කරලා කතා කරපු එකක්. මෙන්න මේ ආදි වශයෙන් ඒ සිතුවිලි අපේ මනසේ රැඳිලා තියෙනවා. යම් අවස්ථාවල වෙච්ච සිදුවීම්. තම තමගේ ඥාති සම්බන්ධතාවයන් අසල්වාසීන් එක්ක. ඒලත් එක්ක සම්බන්ධකම් පවත්වන්න ගියාම ওই දේවල් වෙනවා. යම් මමනාප ගති. ඒතර දැන් මෛත්‍රිය කරගෙන යන අතරේ අර වගේ සිතුවිල්ලක් එනවා. තමන්ට අවමන් කරපු එකක්, බැනපු එකක්, දොස් කියපු එකක්, පරිභව කරපු එකක්. යදි වශයෙන් ශණෙන් යන සිතුවිල්ල. දැන් ශණෙන් ගියාම මොකද වෙන්නේ? සතිය හා යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවයන් ළඟ නැත්තම් ඒ ධර්මතාවයන් ඔස්සේ අර බාහිරට ගියේ ව්‍යාපාදයට නම් ව්‍යාපාදයේ ඔස්සේ සිත යනවා. සිත ටික වෙලාවක් ඒ ධර්මතාවයන් ඔස්සේ සිත පැතිරෙනවා. සිත ලගිනවා. එතකොට භාවනාවක් වැඩෙන්නෙත් නැහැ. සතියක් වැඩිලනත් නැහැ. යෝනිසෝ මනසිකාරයක් නැහැ. සිහියක් නැහැ, මනා නුවණක් නැහැ, භාවනාවක් වැඩිලත් නැහැ. වාඩි උනේ මෛත්‍රී භාවනා කරන්න. එතකොට වැඩිලා තියෙන්නේ ද්වේෂයයි. නැත්නම් අර මුලින් ආකාරයට කතා කරපු කාමච්ඡන්දයයි. දැන් කාම විතර්ක ඔස්සේ යනවා. ඒ කාම සිතුවිල්ලක් නම් ආවේ. ඒ වස්තුන් පිළිබඳව සිතුවිල්ලක් නම් ඊට පස්සේ එතනට යන විතර්කය. විතර්ක කියන්නේ කල්පනා කරනවා. ඊට කල්පනා කිරීම ඔස්සේ ඊට පස්සේ යනවා ਵਿਚාරයට. ඉතින් විතක්ක ਵਿਚාරයට ගියාම ද මෛත්‍රී භාවනාව අරමුණක් වශයෙන් අරගෙන වාඩි වුණේ සිත තැන්පත් කරන්න, ඒ වගේම ද්වේෂය කියන එක බැහැර කරන්න. නමුත් අවහිර කළා අර කාම ඡන්දය ව්‍යාපාදය. ඒ විතරක් නෙමෙයි තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ පහම අවහිර කරනවා. එහෙනම් සතිය කියන ධර්මතාවය බලවත් නම් ඔය පහෙන් එකකටවත් යන්න දෙන්නේ නැහැ. ඔය පහෙන් එකකටවත් යන්න බෑ. යයි හැබැයි ශණයෙන් ගන්න. ශණයෙන් අරන් දෙන්නේ යෝනිසෝ මනසිකාරය. මන අනුවන. ତර සිහිය බලවත් නම් යන්නේ නැහැ. සිහිය දුර්වල නම් යනවා. යන ශණයෙන් අරන් දෙනවා යෝනිසෝ මනසිකාරය. ඒ යන්නේ එතකොට වෙන අරමුණක් ගන්නවා කියන්නේ වෙන අරමුණක් සිත තුළ හට ගන්නවා උපදිනවා. ඒතර උපදින තැන සෝමනසිකාරය. තමයි යෝනි කියන්නේ උපදින තැන සෝමනසිකාරය. ඒතර හට ගන්න තැනම සිත තිබ්බා. ඒතර මෛත්‍රිය තුළ සිත තියාගෙන ඉන්නව ශණයෙන් ගියා අර කාම වස්තුවකට. එතකොට මෛත්‍රිය කියන සිතුවිල්ල සිතෙන් බැහැර වෙනවා. අර කාම සිතුවිල්ල සිතට ශණයෙන් ඇතුල් වෙනවා. ඇතුල් වෙන ශණයෙන් අරන් දානවා කවුද? යෝනිසෝ මනසිකාරය. ඒ ඇතුල් වුණා හටගත්තා කියන්නේ ඒ කාම විතර්කයක් පටන් ගත්තා. ඉපදුනා. අලුතෙන් ඉපදුනා කාම විතර්කයක්. ඒතර අලුතෙන් කාම විතර්කයක් ඉපදුනා කියන්නේ එතකොට යෝනි කියන්නේ උපදින තැන. සෝමනසිකාරය. අන්න හට ගන්න තැනම සිත තිබ්බනම් එයාට මේකේ ලැබුම් ගන්න බෑ. එයා මේකේ ලගින්නේ නැහැ. එයාට මේකේ ඉන්න බෑ. එයා සනෙන් බාහිරට ආපහු එළියට දානවා. එතකොට ඒක කරලා දෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. එයා ඒක කරලා එයා අයින් වෙනවා. මොකද්ද? යෝනිසෝ මනසිකාරය. එයා පැත්තකින් ඉන්නේ ආරක්ෂකෙක් වශයෙන්. සතිය ආරක්ෂකෙක් වශයෙන් ඉන්නේ. මේ දෙන්න ආරක්ෂකයෝ දෙන්නේ. ආයි අර කමටහනේ මෙනෙහි කරනවා. ත්‍රායි මෛත්‍රී කරනවා. මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා. වාස්දී වශයෙන් මෙනෙහි කරනකොට ආයි යනවා. නැත්තම් අලසකමක් එනවා. කම්මැලිකමක්. නිදිමත ගතියක්. එයාදී වශයෙන් එනවා. සතිය හැව සිහිය බලවත් නම් යන්තම් හෝ නිදිමතක් එනකොටම සිහියට දැනෙනවා. සිහිය දුර්වල නම් සතිය දුර්වල නම් සතිය බලවත් නැත්තම් එයා නිදා වැටෙනවා. අනිවාර්යෙන්. તો නිදා වැටෙනවා කියන්නේ භාවනා කමටහනේ නෙමෙයි. භාවනා අරමුණේ නෙමෙයි. එතකොට සිත භවාංගයට ගිහිල්ලා.
භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක් වශයෙන් පවතින තැන නිවන් භාවනාවක් වෙන්නේ නැහැ. එතකොට නිදි. එතකොට තීන මිද්ද කියන්නේ අලසකම. එතකොට කම්මැලිකම මේ ධර්මතාවයන් කෙරේ මනාව සිත මෙහෙවන්න සිත උනන්දු නැහැ. සිත සූදානම් නැහැ. ඒ කාර්ය සඳහා සිත බලවත් නැහැ. ඒ සිහිය දුර්වල වුණාම තමයි ඒ නිදිමත එන්නේ. තීන මිද්දේ එන්නේ. හැබැයි එන ශණයෙන් පෙන්නලා දෙනවා ඒ හට ගන්නවා නම් තීන මිද්දයක් ශණයෙන්. ඒතර මෛත්‍රිය කියන එක නවතිනවා. මෙනෙහි කරපු මෛත්‍රිය කියන කමඨහන නවතිනවා තීන මිද්ද එනකොටම. මොකද ඒ S2 පිය වෙනවත් එක්කම සිත භවාංගයට යනවා. භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක් වශයෙන්. ඔයත් දන්නවා ඒ සිත මොකද්ද කියන එක. චුති ප්‍රතිසන්දිහා භවාංග. පෙර භවයේ අවසාන අවස්ථාව සහ වර්තමාන භවයේ පළවෙනි අවස්ථාව හා නිින්ද ගියාම තියෙන අවස්ථාව. ඒ අවස්ථා තුනේම තියෙන එකම ආරම්මණය ඒක තමයි භවාංගසිත. එතකොට දැන් අර මෛත්‍රී කරන සිත නැහැ. දැන් සිත භවාංගගත වෙලා. දැන් නිදි. දැන් එතකොට භාවනාවක් වැඩෙනවද නිවන් මගද? නැහැ. නිවන් දකින්න හම්බෙන්නේ. නිවන් දකින්න තියා සිත එක්තෙන් කරගන්නවත් බෑ. ඒක තමයි භාවනා කරන්න බෑ කියන්නේ. ඒ සිතට වහල් වෙලා සිතට යට වෙලා ඒ සිතුවිලි වලට ඉඩ දීලා තමන් ඒ සඳහා වීරියක් ගන්න, උත්සාහයක් ගන්න, උනන්දුවක් ගන්න. ඒකයි හේතුව. එහෙනම් සිහිය බලවත්. ඒතකොට යෝනිසෝ මනසිකාර්ය බලවත්. යෝනිසෝ මනසිකාර්යෙන් කරන්නේ හටගත්ත තැනම අයින් කරනවා. ඒතකොට නිින්ද යන්න දෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාර්ය බලවත් නම් යට නිින්ද යන්නේ නැහැ. නිින්ද යනවා කියන්නේ ඉතින් සිත අනිත් අරමුණට මාරු වෙන්න ඕනේ. ඉතින් අනිත් අරමුණට මාරු වෙන්න නම් මේ අරමුණ අවසන් වෙනවා. එතකොට මෛත්‍රී කරපු සිත නවතින්න ඕනේ සිත භවාංගගත වෙන්න. එතකොට භවාංගගත වෙනවා කියන්නේ අලුතෙන් උපදිනවා සිතක්. එතකොට අලුතෙන් උපදිනවා කියන්නේ යෝනිසෝ මනසිකාරය. එතකොට අලුතෙන් හටගන්න තැනම සිත තියනවා කියන්නේ යෝනිසෝ මනසිකාරය. එතකොට යාට නිදා ගන්න බෑ. නිින්ද යන්නේ. මොන හේතුවක් නිසාවත් නිින්ද යන්නේ යෝනිසෝ මනසිකාරය බලවත්. යෝනිසෝ මනසිකාරයේ තියෙන දුර්වලතාවය නිසා තමයි නිින්ද යන්නේ. එකයි යෝනිසෝ මනසිකාරය කියන්නේ හට ගන්න තැනම පෙන්නලා දෙනවා. එතකොට ආ ශණයෙන් සිත ආලෝක සංඥාවට ගන්නවා. ශණේ මුණ ගසලා දාලා S2 මේක කළා දාලා මුණ තාතින් පිය දාලා එයා ශණයෙන් ආයි අර පියවි සිහියට එනවා. තියෙනව නැවත කමඨහනේ මෛත්‍රී කමඨහනේ. ගත්තේ මෛත්‍රිය නම් මෛත්‍රී කමඨහන. ඉතින් ඕන කමඨහනක් ගන්න පුළුවන් කියලා මම මුලින් කිව්වා. කායගත සති ගන්න පුළුවන්, ආනාපාන සති ගන්න පුළුවන්, බුදුගුණ ගන්න පුළුවන්, ඕන එකක් ගන්න පුළුවන්. කමඨහන මොන කමඨහනේ හරි. තියනකොට මේ ධර්මතා දෙක තමයි බලවත් කරගන්න ඕනේ. ශක්තිමත් කරගන්න ඕනේ. මොකද මේ දෙන්න නිවනට යනකම්ම අපට උපකාර කරනවා. නිවනට අපේ මනසපත් කරලා එදෙන නවතිනවා එතනට යනකම් ඕනේ. එදෙන නැතු යන්න බෑ ගමන. එහෙනම් උද්දච්ච. උද්දච්ච කියන්නේ සිත ශණයෙන් වික්ෂිප්ත වෙනවා. ඒ වික්ෂිප්ත වෙන්නේ අතීතයේ වෙච්ච විශේෂ සිදුවීම් අපේ මනසේ අනුගත වෙලා තියෙනවා. විශේෂ සිදුවීම් තියෙනවා. අපේ මනසේ අනුගත වෙලා තියෙනවා විශේෂ සිද්ධීන්. ඒ අපි දන්න අපේ ජීවිතයේදී කුඩා කාලේ ඉඳලා මේ මොහොත වෙනකන් ගත්තොත් විශේෂ සිදුවීම් ඕන තරම් තියෙනවා. ඒතර මේ සිතුවිල්ලකට ශණයෙන් සිත යනවා. මොකද දැන් මේ සිත ක්‍රමක්‍රමයෙන් සිතුවිලි වලින්ට යන එක නවත්තන්න පුරුදු කරනකොට අර බලවත්ව අනුගත වෙලා තියෙන සිතුවිල්ලක් එනවා. ඒ තමයි සිතේ ස්වභාවය. මොකද එයාට අරමුණක් ඕනේ. ඒතර අර බලවත් වෙච්ච අරමුණකට එයා පනිනවා. දැන් පනින්න දෙන්නේ කවුද? සිහිය. සිහිය බල ධර්මයක් වශයෙන් වැඩිලා නම් එයාට පනින්න බෑ. එයාට යන්න බෑ. එහෙනම් එතකොට අපි කියමු ගියා කියලා. එතකොට ගියා නම් තව එක්කෙනෙක් ඉන්නවා. කවුද? යෝනිසෝ මනසිකාරය. ගිය සනෙන් ගන්නවා. ගිය සනෙන් ආපහු ගන්න. එතකොට එයා දන්නවා හරි මෙයා මේ කමටහනෙන් දැන් මිදුණා. ඒ කියන්නේ
මෛත්‍රී සහගත සිත නවතින්න ඕනේ අර අතීතයේ වෙච්ච විශේෂ සිදුවීමකට සිත යොමු වෙන්න. මොකද එකවර එක සිතේ හටගන්න එක සිතුවිල්ලයි සිතුවිලි දෙකක් හටගන්න බෑ. උද්දච්චයයි ඒ කියන්නේ අතීතයේ වෙච්ච විශේෂ සිදුවීමක් මෙනෙහි කරන ගමන් මෛත්‍රී මෙනෙහි කරන්න බෑ. කවදාවත් වෙන්නේ නැහැ. කරන්න බෑ. එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන්නේ එහෙනම් අර අතීතයේ වෙච්ච විශේෂ සිදුවීම් උද්දච්ච වික්ෂිප්ත ශනෙන් ඈත දුරකට ගියා. ඇමරිකාවේ ගිහින් ආවා නම් එංගලන්තේ ගිහින් ඇවිල්ලා තියෙනවා නම් යුරෝපේ රටක ඇවිදලා ඇවිල්ලා තියෙනවා නම් ශනෙන් ඒ රටට යන්න පුළුවන් සිත. දැන් මෙතන භාවනා කරනවා ශනෙන් එතනට සිත යනවා. හරිද උද්දච්ච කියලා කියන්නේ. මොකද ඒවා අරමුණු වශයෙන් තදින් සිතේ අනුගත වෙලා තියෙනවා. දැන් යෝනිසෝ මනසිකාරේ ඉන්නවා. එතන ඒතොර මේ සිත නැති වෙලා ඒ සිත හට ගන්නවත් එකම පෙන්නලා දෙනවා. උද්දච්චය. ආයි ගන්නස් මෛත්‍රියට ආයි සමාහිතයි. තන්පත්. ආයි මෛත්‍රිය තුල සිත තියෙනවා. ඒ කරන්නේ යෝනිසෝ මනසිකාරය. උද්දච්චයට යන්න දෙන්නේ නැහැ. ඒතර කාමච්ඡන්දයට යන්න දෙන්නේ නැහැ, ව්‍යාපාදයට යන්න දෙන්නේ නැහැ, තීන මිද්දයට යන්න දෙන්නේ නැහැ, උද්දච්ච කුක්කුච්චයට යන්න දෙන්නේ නැහැ, විචිකිච්ඡාවට යන්න දෙන්නේ නැහැ. විචිකිච්ඡාවක්, සැකයක්, අවිශ්වාසයක් එනවා. අනේ මට මේ භාවනාවෙන් යහපතක් වෙයිද? මොකද්ද මේ කරන්නේ? දැන් කොච්චර කල් භාවනා කරාද? මොකුත් නැතා. ආදි වශයෙන් යම් යම් දේවල් පිළිබඳව සැක සංකා ඇති වෙනවා. සතිය බලවත් නම් යන්නේ නැහැ. සිය බලවත් නම් සිය දුර්වල නම් තමයි යන්නේ. එතකොට තව එක්කෙනෙක් ඉන්නවා යනසෙනෙන් අරන් දෙන්න. ඒතර සියත් බලවත් යෝනිසෝ මනසිකාරයත් බලවත් නම් යන්නෙත් නැහැ ගියත් ගියසනෙන් ආපහු ගන්නවා. එතකොට මෛත්‍රී සහගත සිත නවතින්න ඕනේ අර සැක සංකා සහිත සිතක් ඇති වෙන්නේ. විචිකිච්ඡා සහගත සිතක්. ඔය සිත් දෙක එකට හටගන්නේ. එකවර හටගන්නේ. එහෙනම් විචිකිච්ඡා සහගත සිතක් එනකොටම යෝනිසෝ මනසිකාරයෙන් ආපහු ගන්නවා අර පටන් ගත්ත කමටහනට. මෙන්න සතිය හා යෝනිසෝ මනසිකාරය. දැන් එතකොට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මයන් අපිට යටපත් කරන්න පුළුවන් නම් අපේ සිත සමාධිද නැද්ද? තදාංග වශයෙන්. ඒතර කමඨහන පටන් ගත්ත ගමන් පස් දෙනා අයින් වෙනවා. මොකද දැන් මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියනකොට අර පස් දෙනාම එළියේ. ඒ පස් දෙනාගෙන් එක්කෙනෙක්වත් නැහැ සිත තුළ. හැබැයි අර වරින් වර එනවා. එතකොට එන්න බෑ යාට. ඒගොල්ලන්ට එන්න බැරි. එයි එන්න බැරි. සතිය බලවත් වෙලා තියෙන යෝනිසෝ මනසිකාරය සූදානමින් ඉන්නවා. සිහිය බලවත් වෙලා තියෙනවා යෝනිසෝ මනසිකාරය සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මුලින්ම ඇති කරගත යුතු ධර්මතා දෙක මේ සතිය හා යෝනිසෝ මනසිකාරයයි. සිහිය හා මන නුවණයි. මේ විතරක් නෙමෙයි. දැන් මේ පෘථග්ජන පුච්චලයා කාම ලෝකයේ සැරිසරන කොට කාම ලෝකයේ ඉන්නකොට යාලට එනවා සතෙක් මරන්න සිතක්. සතෙක් ආවා ඒ සතා නපුරු සතෙක් වත්තේ ඉන්නවා දැක්කා. එහෙම නැත්නම් නිවස තුල දැක්කා නැත්නම් නිවස අසල දැක්කා. දැන් මේ සතාව මරන්න පුළුවන්. හැබැයි මේ සතාට අබේදාණය දෙන්නත් පුළුවන්. දැන් සිහිය තියෙනවා නම් සිහිය බලවත් වෙලා තියෙනවා නම් කල්පනා කරනවා නෑ මම මේ සතා මරන්නේ නෑ. මේ සතා මරන්නේ මම මේ සතාට අබේදාණය දෙනවා. ඒතර දැන් යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ මොකද? අර මරන්න පහළ වෙච්ච සිත සනෙන් නොමරණ තැනට හදලා දෙනවා සිත. යෝනිසෝ මනසිකාරය. එතකොට යෝනි කියන්නේ උපදින තැන, සෝ මනසිකාරය හට ගන්න තැනම සිත තිබ්බා නෑ මම මරන්නේ. මම මේ සතාට අබේදානිය දෙනවා. මේ සතාව අල්ලගෙන ගිහිල්ලා මම මේ සතාට ඉන්න තැනක් වෙන කොහේ හරි සුදුසු තැනක් හදලා දෙනවා. දැන් නූපන් කුසල් ඉපදෙව්වා උපන් කුසල් දිනු කරාද? නූපන් කුසලයක් ඉපදෙව්වා. මොකද්ද? අර මරන්න පහළ වෙච්ච සිත නොමරන්න හරවගත්තා. එහෙනම් නූපන් කුසලයක් ඉපදෙව්වා උපන් කුසල දිනු කරගත්තා. මම සතාට අබේදානිය දෙනවා. මම සතාව ගිහින් දාන වෙන තැනකට.
දැන් යෝනිසෝ මනසිකාරය හා සතිය නෙමෙයි දෙකත් කලේ. අකුසලයට යන්න නොදී. ඒක තමයි සතර සම්‍යක් ප්‍රධාන කියලා කරුණු හතරක් තියෙනවා. නූපන් කුසල් උපදවනවා, උපන් කුසල් දියුණු කරනවා. නූපන් අකුසල් උපදවන්නේ, උපන් අකුසල් අයින් කරනවා. දැන් මේ සතර සම්‍යක් ප්‍රධාන ධර්මතාවයන් වඩන්නත් මේ සතිය හා යෝනිසෝ මනසිකාරය ඕනද? ඕනේ. ඔව්. සතිය හා යෝනිසෝ මනසිකාරය ඕනේ. ඒතර නූපන් අකුසල් උපදවන්නේ. උපන් අකුසල්. දැන් සිතේ තියෙනවනේ. නරක සත්‍ය දැක්කොත් එකට ගහන්න හරි මරන්න හරි එහෙම සිතේ තියෙනවා. ඒතර උපන් අකුසල් තියෙනවා සිතේ. දැන් උපන් අකුසල් ප්‍රහාණය අයින් කරන්න. ඒ කියන්නේ සිත තුළ පවතිනා වූ අකුසල් සිතුවිලි අයින් කරන්න සිහිය ඕනේ. සතිය බලවත් වෙලා තියෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ සතාට හිරහැරයක් කරන්න හරි, සතාව අල්ලලා කූඩුවක දාන්න හරි, සතාව මරන්න හරි. සිතුවිල්ලක් එනකොටම යෝනිසෝ මනසිකාරය. මන නුවණ කියන නෑ එපා. මොකද එයා දන්නා ප්‍රාණඝාතයේ අකුසලයේ විපාකය දන්නා. ඒ විපාකය දන්න නිසා යෝනිසෝ මනසිකාරයෙන් හටගන්න තැනම අයින් කළා දෙනවා. එතකොට නූපන් කුසලයක් උපදවලා තියෙනවා, උපන් කුසලයක් දියුණු කළා තියෙනවා. නූපන් අකුසලය ඉපදිව්වේ නැහැ. දැන් අකුසලයක් උපදින්න ආවේ. ඒ කියන්නේ මැරීමේ සිතුවිල්ලක් ආව නම් දැන් අකුසලයක් උපදින්න ආවේ. එතකොට නූපන් අකුසල් ඉපදිව්වේ නැහැ. උපන් සිත තුළ උපදිලා තියෙනවා කලින් අකුසල්. ඒක අයින් කරා. එහෙනම් ඒ සඳහා සතිය හා යෝනිසෝ මනසිකාරයද උදව් කරන්නේ. සතිය හා යෝනිසෝ මනසිකාරය. මේ ධර්මතා දෙක නැතුව භාවනාවක් ආරම්භ කරන්නත් බෑ. අකුසලයෙන් වළකින්නත් බෑ. නීවරණ වලින් වළකින්නත් බෑ. කෙලෙස් වලින් වළකින්නත් බෑ. මේ කිසිම ධර්මතාවයකින් වළකින්න බෑ මේ සතිය හා යෝනිසෝ මනසිකාරය කියන ධර්මතා දෙක නැතු. අන්සතු දෙයක් තියෙනවා දැක්ක අයිතිකාරයකුත් නැහැ. එතකොට හොරකමක් කරන්න සිතක් පහළ වෙන්නත් පුළුවන්. හැබැයි දෙන්නේ නැහැ සතිය බලවත් වෙලා තියෙන. සිහිය බලවත්. මම මොකටද අනුන්ගේ වගන්නේ. සිහියෙන් කියනවා. ඒතර යෝනිසෝ මනසිකාරයෙන් කියන හැබැයි අර දැක්ක ගමන් හිතක් එන්න පුළුවන්. එන්න පුළුවන්. මේක අයිතිකාරයක් නන්නේ මේක වටින දෙයක්. මේක ගන්නවා මම. සනෙන් යෝනිසෝ මනසිකාරයෙන් සනෙන් අයින් කරනවා. ඒතර මන නුවණ එතන තියෙනවා යෝනිසෝ මනසිකාරය. ඒතර මෙයා දන්න මේක අනුසතු දෙයක්. අනුසතු දෙයක්. ඒතර ඒ පාප කර්ම සිද්ධ වෙන්න නම් අනුසතු දෙයක් වෙන්න ඕනේ. අනුසතු දෙයක් බව තමුන් දැනගන්න ඕනේ. හොරසිතක් පහළ වෙන්න ඕනේ. උපක්‍රමයක් සකස් කරන්න ඕනේ. ක්‍රියාව යොදවන්න ඕනේ. ඒතර ඒ කරුණු පහ සම්පූර්ණ වුණත් විතරයි ඒ කර්මපතයක් බවට පත් වෙන්නේ. නැහැ සෙනෙන් අයින් කළා දුන්නා. කවුද අයින් කළේ? යෝනිසෝ මනසිකාරය. මන නුවණ. ඒ කියන්නේ හට ගන්න තැනම අයින් කරා. ලාමක සේවනයක් කරන්න සිතක් පහළ වුණත් ඒ ස්වභාවයම තමයි. යෝනිසෝ මනසිකාරය මන නුවණ ඒ සිත පහළ වෙච්ච තැනම සිත අයින් කරලා දෙනවා. සෙනෙන් අයින් කරලා දෙනවා. නෑ මම ඔය පාපකාරී දේවල් කරන්නේ. සෙනෙන් අයින් කරලා දෙනවා. ඒතර සිහිය බලවත් වෙලා තියෙනවා. මොකටද? අර අකුසල් කෙරෙහි සිත අයින් කරන්න සිහිය බලවත් වෙලා තියෙන අකුසල් අයින් කරන්න කුසලයට හරවන්න යෝනිසෝ මනසිකාරය ඉදිරිපත් වෙලා තියෙනවා. සෙනෙන් හරවනවා. එහෙනම් නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් ටික දිනු කරගන්න, නූපන් අකුසල් නූපදවන්න, උපන් අකුසල් ටික අයින් කරන්නත් නියත වශයෙන්ම සතිය හා යෝනිසෝ මනසිකාරය ප්‍රත්‍යද හේතු ප්‍රත්‍යද? අනිවාර්යෙන් හේතු ප්‍රත්‍යයයි. අනිත් එක තමයි කෙලෙස්. දැන් ලෝභ සිතුවිලි එනවනේ. දැන් අපි සිත තියලා තියෙනවා ආනාපාන සතිය. එහෙම නැත්නම් කායගත සතිය. එහෙම නැත්නම් බුද්ධානුස්සති, බුදු ගුණ. අනේ ආකාරයේ යම් තැනක අපි සිත තියලා අපේ සිත හොඳ කුසලයේ තියාගෙන ඉන්නවා. දැන් එනවා ලෝභයක්. ආසාවක් එනවා. තමන්ට අවශ්‍ය කරන දෙයක් තමන් දැක්කහවල් යම් තැනක තියෙනවා. දැන් ඒක ගන්න සිතුවිල්ලක් එදා පහළ වුණා. නමුත් ඒ අවස්ථාවේ අතේ මුදල් තිබෙත් නැහැ. ඒකට ඉඩකඩ තිබෙත් නැහැ. දැන් ඒක ශනේ මතක් වුණා. දැන් මේ ආනාපාන සතිය සිත තියෙන්නේ. දැන් මතක් වුණා. දැන් ලෝභය. ලෝභය කියන්නේ අන්සතු දෙයක් තමන් සතු කර ගැනීමේ ආසාව. ඒක මුදල් දීලා ගත්තත් තමන් සතු කර ගන්නවා. ඒකට
ඒක තමයි සතු කර ගැනීමේ ආසාවට තමයි ලෝභය කියන්නේ. එතකොට දැන් ලෝභ සහගත සිතුවිල්ල එනවා. දැන් සතිය බලවත් නැත්තම් මොකද වෙන්නේ? ඒ ලෝභ සහගත සිතුවිල්ල ඔස්සේ සිත සෑහෙන වෙලාවක් ගමන් කරනවද නැද්ද? සෑහෙන වෙලාවක් ගමන් කරනවා. ඒක සෑහෙන වෙලාවක් ගමන් කරනවා කියන්නේ විතක්ක ਵਿਚාර. ඒතොර ආසාව පිළිබඳව විතක්ක ਵਿਚාර. යෝනිසෝ මනසිකාරේ ඉන්නා මෙතන. මනා නුවණ තියෙනවා. සනෙන් අයින් කරනවා. නෑ ඔක ලෝභ සහගත සිතුවිල්ලක් ඔක අකුසල මූලයක්. සනෙන් හටගත්ත සනෙන් ආපහු අයින් කරලා අර තිබ්බ ආනාපාන සතිය එහෙම නැත්නම් කායගත සතිය එහෙම නැත්නම් බුදු ගුණ එහෙම නැත්නම් මෛත්‍රී යම් කමඨහනක තුල තිබ්බා. මානෙ සහිත සිතුවිල්ලක් එනවා. මානයත් එක්ක පැටලිච්ච සිතක්. තවත් කෙනෙකුට තමන්ගේ තියෙන වත්කම් පෙන්වන්න, තමන්ගේ තියෙන බලය පෙන්වන්න, තමන්ගේ තියෙන ආධිපත්‍ය පෙන්වන්න, තමන්ගේ තියෙන උසස් බව පෙන්වන්න. ඒ ආදි වශයෙන් යම් සිතුවිලි එනවා. දැන් සිතුවිල්ලක් එනකොටම දැන් එහෙම සිතුවිලි එන්නේ නැහැ සතිය බලවත් නම්, සිහිය බලවත් නම් හැබැයි එනවා. ආපු ගමන් මොකද කරන්නේ? යෝනිසෝ මනසිකාරයේ ඉන්නවා. මනානුවන. එතකොට දැන් අපි ගමනක් යනවා මෛත්‍රී භාවනා කර කර. මෛත්‍රී භාවනාවෙන් ඕන දිහාට යන්න පුළුවන්. ඕන වැඩක් කරන්න පුළුවන්. රස්සාවට යන්න පුළුවන් මෛත්‍රී. මේ රස්සාව කරනකොට ඒ පිළිබඳව සිහියෙන් කරන්න ඕනේ. මගේ එනකොට මෛත්‍රියෙන් එන්න පුළුවන්. අනිත් ඕන වෙලාවක මෛත්‍රියෙන් ඕන කටයුත්තක් කරන්න පුළුවන්. වාඩි වෙලාත් පුළුවන්, හිටගෙනත් පුළුවන්, ඇවිදින්නත් පුළුවන්, වැතිරිලත් පුළුවන්. වැඩ කරන ගමනොත් පුළුවන්. ඕන දෙයක් ඕන ආකාරයක, ඒ කියන්නේ gedara වැඩ යමක් කරනවා නම් ඒ අවස්ථාවේ මිදුල අතු ගන්න, ගෙවල් අතු ගන්නකොට, රෙදි පිටි සෝදනකොට ඒ සෑම අවස්ථාවකම කරන්න පුළුවන්. ඒතර මෛත්‍රිය තුළ සිත තියෙනවා. දැන් එනවා මාන්නයක්. අරයට පොඩ්ඩක් පෙන්නලා එන්න ඕනේ අපි හැටි. අපි පොඩ්ඩක් අව탁සේරු කරලා කතා කරන්නේ, අපි පොඩ්ඩක් පහත් කරලා ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. දැන් එහෙම සිතුවිලි එනවා. ඒ තමයි ස්වභාවය, සිතේ ස්වභාවය. දැන් ඒතර යෝනිසෝ මනසිකාරයේ ඉන්නවා මෙතන. දැන් ඉඩ දෙන්නේ නැහැ. ගියසනෙන් ආපහු පෙන්නනවා. අර ගන්නවා අනිත් පැත්තට ආයි. අහකට ගන්නවා. ඒතර ආයි මෛත්‍රිය තුළ සිත තියලා තියෙනවා. ඒතර බලන්නකො. එහෙනම් ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දිටි. දිට්ඨියකට යන්න දෙන්නෙත් නැහැ. දිට්ඨියකට සිත වැටුනොත් මම පන්සලට ගියා මෙච්චර කල් බෝධි පූජාවල් තිබ්බානේ මට මොකක්වත් වෙන්නේ අර පල්ලියෙන් නම් එන්න කියලා කිව්වා මේකට මොකක් හරි කරලා දෙන්නම් කියලා. දැන් එතනටවත් ගිහින් බලන්න ඕනේ. එහෙම එනවා සිතුවිලි. තමයි පෘථග්ජන ස්වභාවය. ධර්මය අවබෝධ කරගන්න තාක්කල් චුල්ලසෝතාපන්න වෙන තාක්කල් සෝවන් වෙන තාක්කල් දිට්ඨිපස්ස යනවා. ඒක ස්වභාවය. නැත්නම් වෙලාව හරි පොඩ්ඩක් බලා ගන්න ඕනේ. අපල කාලයක් මේ දවස්. ඒ ආදි වශයෙන් එනවා. දැන් මේ දිට්ඨි සහගත සිතුවිල්ලක් ආවා. යෝනිසෝ මනසිකාරයේ තියෙනවා. එතකොට පෙන්නවා ඔක දිට්ඨියක් සෙනෙන් අයින් කළ දෙනවා. සෙනෙන් ගන්නවා අහකට ආයි තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල. එතකොට එයා ඒ තුල බලනවා සතිය බලවත්ද යෝනිසෝ මනසිකාරය බලවත්ද. ඒතර බල ධර්මයන් වශයෙන් ඉදිරිපත් වෙන්නේ. ඉස්සලා බලවත් කරගන්න ඕනේ. සද්ධා. එතකොට තුනුරුවන් කෙරෙහිම මෙනෙහි කරනකොට බලවත් වෙන්නේ සද්ධාව. අර උත්සාහය තුළ බලවත් වෙන්නේ වීරිය. අර බාහිරට යන්න නොදී නවත්වා ගැනීම තුළ බලවත් වෙන්නේ සතිය. ඒතර අර චිත්ත ඒක ඒ තුනෙන් ලබන චිත්ත ඒකාග්‍රතාවය සමාධිය. ලබා ගන්න අවබෝධය ප්‍රඥාව. දැන් මොනවාද බලවත් වෙන්නේ? සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා බලවත්. ඒ බලවත් වෙච්ච තරමට ඉන්ද්‍රිය ධර්මයන්ට පහසුයි. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ඒගොල්ලෝ නායකත්වය ගන්නවා. හැබැයි මේ පහම තමයි. මේ පස් දෙනා බලවත් වෙච්ච ගමන් අරගොල්ලන්ට නායකත්වය ගන්න පුළුවන්. මොකටද? නිවනට ගෙනියන්නේ. එහෙනම් ආරම්භයේ ඉඳලා අවසානය දක්වා නිවනට යන අරහත් ඵල ඥානය දක්වාම මේ සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා මේ ධර්මතා පහ තමයි එන්නේ. හැබැයි ඒ ධර්මතා පහ මෙන්න මේ ආකාරයට. ඒතර සතිය හා යෝනිසෝ මනසිකාරය මනා නුවණ. එහෙනම් අපි දැන් මොකද කරන්නේ? මේ බල ධර්මයන් ඉස්සෙල්ලා ඇති කරගන්න. සති බලය
ඒක බලයක්, මහා බලයක් මේක. ඒ වගේම යෝනිසෝමනසිකාරය, මන නුවණ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා මුලින්ම ගත්තේ ඒකයි. මුලින්ම ගත්තේ මේ ලෝකයේ ඕනම කෙනෙකුට නිවන් මාර්ගට උපකාර වෙන එකම ධර්මතා දෙක. මුලින්ම මූලිකව ඉදිරිපත් වෙන එකම ධර්මතා දෙක සතිය හා යෝනිසෝ මනසිකාරය. ඒ දෙක තියෙනවා නම් කෙලෙස් ප්‍රහාණය කරන්නත් පුළුවන්, නීවරණ ප්‍රහාණය කරන්නත් පුළුවන්, සියලු අකුසල් ප්‍රහාණය කරන්නත් පුළුවන්. හැබැයි සතිය හා යෝනිසෝ මනසිකාරය නැත්තම් අකුසලුත් වැඩේවි, නීවරණත් වැඩේවි. අකුසල් නීවරණ වැඩෙනවා කියන්නේ කෙලෙස් වැඩෙනවා. ඒතර කෙලෙස් වැඩෙනවා කියන්නේ නිවන් දකින්න බෑ. කෙලෙස් ප්‍රහාණය වෙනවා කියන්නේ, නීවරණ ප්‍රහාණය වෙනවා කියන්නේ, අකුසල් ප්‍රහාණය වෙනවා කියන්නේ නිවන් මඟ. ඒ නිවනයි. ධර්ම දේශනාව අවසන් කරනවා. කොහොවල විචය මංගලාරාම පාරාංක 41 දරණ නිවසේ පදිංචි දිල්රුක්ෂි ජයසේකර මහත්මිය සහ නේලක ජයසේකර පුතුණන් විසින් දායකත්වයේ දරා තිබෙනවා. දිල්රුක්ෂි ජයසේකර මහත්මියගේ ස්වාමි පුරුෂයාණන් වූද නේලක ජයසේකර පුතුණන්ගේ පියාණන් වූද මීට වසරකට පෙර පරලෝසපත් වූ අශෝක ජයසේකර මහතාට සහ දෙපාර්ශ්වයේම පරලෝසපත් වූ දෙමව්පියන්ට සහ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සුගතියෙන් සුගතියටපත් වී ඊතා ඉක්මන් භවයක අමා මහ නිවන් සුව අවබෝධ වේවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට සහ ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනයේ සැරසේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තව තවත් උතුම් ශ්‍රී සද්ධර්මය ලෝක සත්‍ය කෙරෙහි දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ වීමට මේ උතුම් කුසලයේ පාරමිතාවක්ම වේවා. තයි ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියන මෛත්‍රී සාගත සිතින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. මේ පරලෝසප ඥාතීන් යම් කෙනෙක් ඇද්ද මේ අවස්ථාවේ පින් බලාපොරොත්තුව මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊතා ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරන් රැක්කන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං